දැන් අපි බලමු විශිෂ්ට තාපධාරිතාව හා තාපධාරිතාව ගැන. එතකොට යම් ද්‍රව්‍යයක අපි දැන් ඉස්සෙල්ලාම බලමු විශිෂ්ට තාපධාරිතාව කියන්නේ මොකක්ද කියලා. දැන් විශිෂ්ට තාපධාරිතාව කියන්නේ හැමතිස්සෙම මොකක් හරි ග්‍රෑම් හරි කිලෝග්‍රෑම් හරි එකකට අවශ්‍ය වෙන තාපධාරිතාව තමයි බලන්නේ. ඒ කියන්නේ දැන් නිර්වචනය ගත්තොත් යම් ද්‍රව්‍යයක ග්‍රෑම් එකක ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවීමට අවශ්‍ය වෙන තාප ප්‍රමාණය. ග්‍රෑම් එකක් සෙල්සියස් අංශක 1ක් අපි ගත්තොත් දැන් ජලය කිලෝග්‍රෑම් එකක් නෙමෙයි ග්‍රෑම් එකක් ඒකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය. හරිද? දැන් මේක ඇත්තරම දැන් අපි හිතමු කිලෝග්‍රෑම් වලින් කියලා. දැන් අපිට මේක කිලෝග්‍රෑම් වලට හදන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ග්‍රෑම් ගාන වෙනුවට කිලෝග්‍රෑම් එක කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් උෂ්ණත්වය සෙල්සියස් 1.1කින් ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රමාණය කිව්වොත් හරි. හැබැයි ඊළඟට දැන් මම සමීකරණයක් පෙන්නනවා. ඒකෙදි මම කියන්නම් මේ දෙකේදී කොහොමද මේක වෙනස් කරලා අපි හදාගන්නේ කියලා. එතකොට දැන් මොකක් හරි යම්කිසි ද්‍රවයක විශිෂ්ට තාපධාරිතාව කුමක්ද කියලා අහුවොත් කියන්න ඕනේ යම් ද්‍රව්‍යයක ග්‍රෑම් එකක ස්කන්ධයක උෂ්ණත්වය අංශක සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය. දැන් ඊළඟට අපි බලමු තාපධාරිතාව. දැන් අපි බලමු විශිෂ්ට තාපධාරිතාව කියන්නේ මොකක්ද කියලා. දැන් බලමු තාපධාරිතාව කියන්නේ මොකක්ද කියලා. තාපධාරිතාව කියන්නේ යම් ද්‍රව්‍යයක දෙන ලද ප්‍රමාණය. ග්‍රෑම් එකක්ම වෙන්න ඕනේ නැහැ. කිලෝග්‍රෑම් එකක්ම වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපි හිතමු ජලය කිලෝග්‍රෑම් දෙකක් තියෙනවා කියලා. අන්නේ සම්පූර්ණ ස්කන්ධේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවීමට අවශ්‍ය වන තාප ප්‍රමාණය. හරිද? ආයි කියනවා නම් විශිෂ්ට තාපධාරිතාව කියන්නේ ග්‍රෑම් එකක හරි කිලෝග්‍රෑම් එකක හරි උෂ්ණත්වය අංශක සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාපයයි. තාප ධාරිතාව කියන්නේ මොකක්ද දෙන ලද උෂ්ණත්වය සෝරි මොකක් දෙන ලද යම්කිසි ද්‍රව්‍යයක කියන්නේ ජලය නම් ජලයේ දැන් අපිට තියෙනවා නම් ජලය ලීටරයක බෝතලයක් ඒකේ ජලයේ ස්කන්ධය අපි මැනගෙන ඒ ස්කන්ධය ඒ සම්පූර්ණ ජල ස්කන්ධය සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවීමට අවශ්‍ය වන තාප ප්‍රමාණය. එතකොට දැන් ලියා ගන්න විශිෂ්ට තාපධාරිතාව හා තාපධාරිතාව. ඊළඟට ලියා ගන්න අනුමාතෘකාව විශිෂ්ට තාපධාරිතාව. විශිෂ්ට තාපධාරිතාව යනු එම යම් ද්‍රව්‍යයක ග්‍රෑම් එකක ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණයයි. ඊළඟට ලියා ගන්න තාපධාරිතාව. තාපධාරිතාව යනු යම් ද්‍රව්‍යයක දෙන ලද ප්‍රමාණයක වරන් ඇතුලේ දෙන ලද ස්කන්ධයක දෙන ලද ප්‍රමාණයක වරන් ඇතුලේ ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණයයි. එතකොට මම කිව්වා මේ මට කියන්න අමතක වුණා විශිෂ්ට තාපධාරිතාව ගණනය.
තාපධාරිතාව විත්ති ගුණයක්. දැන් ඝටනා ගුණයක් කියන්නේ ස්කන්ධය මත රඳා නොපවතින දෙයක්. විත්ති ගුණයක් කියන්නේ ස්කන්ධය මත රඳා පවතින දෙයක්. දැන් ඇත්තනේ තාපධාරිතාව ගුවහම අපි මේ මුළු ස්කන්ධයට අවශ්‍ය වෙන කියන්නේ මේ මුළු ස්කන්ධේම උෂ්ණත්වය අංශක එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය වන තාප ප්‍රමාණය තමයි තාපධාරිතාව වන්නේ. එතකොට ඒක හැමතිස්සෙම ස්කන්ධය මත රඳා පවතිනවා. මොකද දැන් ජලය ග්‍රෑම් 2ක ස්කන්ධයකට අවශ්‍ය තාපධාරිතාව ගත්තොත් වෙනස් ග්‍රෑම් 3කට වඩා. හැබැයි විශිෂ්ට තාපධාරිතාව කියන්නේ හැම වෙලෙම අපි ඕනම දෙයක් ගත්තොත් හැම වෙලෙම විශිෂ්ට කියන වචනේ ආපු ගමම හැමතිස්සෙම බලන්න ඕනේ හැමතිස්සෙම එන්නේ ග්‍රෑම් 1යි කියන එක. 1 කිලෝග්‍රෑම් 1යි කියන එක. 1 කියන එක තමයි එන්නේ. එතකොට ඒක විශිෂ්ට තාපධාරිතාව කියන එක ස්කන්ධය මත රඳා පවතින්නේ නැහැ. මොකද ස්කන්ධේ නියතයිනේ. හරි. ඊළඟට බලන්න මෙතනදී කියනවා මේ විශිෂ්ටතා මේ තාපධාරිතාව කැපිටල් C සමානයි ස්කන්ධය වාරයක් C. C කියන්නේ මෙතන සිම්පල් C කියන්නේ විශිෂ්ට තාපධාරිතාව. හරිනේ. දැන් විශිෂ්ට තාපධාරිතාව කියන්නේ 1 ග්‍රෑම් එකකට හරි කිලෝග්‍රෑම් එකකට හරි උෂ්ණත්වය අංශක එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය. එහෙනම් ඒක අපි හිතමු දැන් ජලය කිලෝග්‍රෑම් 2ක් ග්‍රෑම් 2ක් තියෙනවා කියලා. ජලයේ විශිෂ්ට තාපධාරිතාව විශිෂ්ට තාපධාරිතාව කියන එක දෙන්නේ ග්‍රෑම් 1කට. එහෙනම් තාපධාරිතාව ගන්න ඕනේ අපි මුළු අර ග්‍රෑම් 2කටනේ. එහෙනම් අපි 2කින් වැඩි කරනවා. ග්‍රෑම් 3 නම් 3න් වැඩි කරනවා. ස්කන්ධයෙන් වැඩි කරන්න තියෙන්නේ. හරි. විශිෂ්ට තාපධාරිතාව ඒකකය තමයි ජූල් ග්‍රෑමයට සෙන්ටිග්‍රේඩ් අංශකයට. ඒ වගේම ලියන්න පුළුවන් ජූල් කිලෝග්‍රෑමයට සෙන්ටිග්‍රේඩ් අංශකයට. කිලෝග්‍රෑම් වෙද්දි මේක 1000න් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ 4184යි. එතකොට තාපධාරිතාව ඒකකය වන්නේ ජූල් සෙන්ටිග්‍රේඩ් අංශකය. මොකද මෙතන දැන් අපි මෙතන බලන්න මේ ජලයේ ග්‍රෑම් 100ක තාපධාරිතාව කියන එක ග්‍රෑම් ගාන 100යි. එතකොට 1 ග්‍රෑම් එකක ගාන මෙච්චරයි. එතකොට මෙන්න මේ ග්‍රෑම් ඍණයකට මේ ග්‍රෑම් මෙතන උඩ ධන එකේ බලය කැපිලා ගියාම ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. ඒතර ඉතුරු වෙන්නේ ජූල් සෙන්ටිග්‍රේඩ් අංශකයට කියන එක. ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශකයට හරි කෙල්වින් වලට හරි. එතකොට ඒකේ ඒකකය තමයි මෙන්න මේක. දැන් මොකක් හරි අපි හිතමු දැන් ජලය අපි රත් කරනවා. ජලය ග්‍රෑම් 500ක් කියනකො. ග්‍රෑම් 500ක් අපි දැන් සාමාන්‍යයෙන් කාම්බර උෂ්ණත්වයේ තියදී අපි කියමු සෙල්සියස් අංශක 30 තියෙන්නේ. ඊට පස්සේ අපි මේක නටවනවා. ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 100ට එනකම්. ඒ 30 ඉඳලා සෙන්ටිග්‍රේඩ් අංශක 30 ඉඳන් 100ට යනකම් උණු තාප මේ තාපය අවශෝෂණය වීම කොච්චරද කියලා බලන්න අපිට පුළුවන් මෙන්න මේ සමීකරණය බලන්න. Q සමානයි mc ඩෙල්ටා t. මේ ඩෙල්ටා කියන එක සමහරවල් තීටා mc තීටා කියලාත් කියනවා. ඒ කියන්නේ උෂ්ණත්ව වෙනස තීටා කියලා හඳුන්වන අවස්ථා තියෙනවා. කියන්නේ මෙතන දාන්න ඕනේ අවසාන උෂ්ණත්වය අඩු කිරීම ආරම්භක උෂ්ණත්වය. ඒ කියන්නේ T2 ඍණ T1. m කියන්නේ අපේ ස්කන්ධය C කියන්නේ විශිෂ්ට තාපධාරිතාව. එතකොට එනවා අපිට තාප ප්‍රමාණය. එතකොට අපි උෂ්ණත්ව වෙනස ගන්න ඕනේ. ඒ අදාය කියන්නේ 30 ඉඳන් 100 වෙනකම් කොච්චර තාප විපර්යාසයක් වුණාද කියලා බලන්න. ඒතර මේකට අදාළ ගණන් ටිකක් මම දෙන්නම්. ඊළඟට අපි බලමු ඊළඟට තාපදායක හා තාප අවශෝෂක ක්‍රියාව. දැන් තාපදායකයි කියන්නේ හැමතිස්සෙම තාපය පිට කරනවා. තාප අවශෝෂකයි කියන්නේ තාපය හැමතිස්සෙම උරා ගන්නවා. තාපදායකයි කියන්නේ පිට කරනවා. තාප අවශෝෂකයි කියන්නේ උරා ගන්නවා.
දැන් තාපදායක ප්‍රතික්‍රියාවකදී ඇත්තටම මේ බඳුන රත් වෙනවා. බඳුන රත් වෙනවා. තාප අවශෝෂණයකදී බඳුන සිසිල් වෙනවා. මොකද බඳුනේ තියෙන තාපය තමයි ඒ ඇතුළේ ප්‍රතික්‍රියක ටික උරා ගන්නෙ. දැන් අපි මෙතන සංසන්දනයක් ඊට කලින් චුට්ටක් ලියාගමු. එතකොට මෙන්න මේ සමීකරණය ලියා ගන්න. C = mc. එතකොට C කියන්නේ මෙතන තාපධාරිතාව. M කියන්නේ ස්කන්ධය. C කියන්නේ විශිෂ්ට තාපධාරිතාව. ඊළඟට මේකේ ඒවයේ ඒකක ලියා ගන්න ඕනේ. විශිෂ්ට තාපධාරිතාවේ ඒකකය කියලා ලියා ගන්න G ඍණ 1 සෙන්ටිග්‍රේඩ් අංශකයට හෝ G ඍණ 1 කෙල්විනයට. ඒ කියන්නේ මේක උෂ්ණත්වය ලෙස කෙල්වින් වලින් ගත්තොත් උෂ්ණත්වය ඊළඟට තාපධාරිතාව සඳහා ඒකකය J සෙන්ටිග්‍රේඩ් අංශකයට හෝ J කෙල්විනයට. හරි ඊළඟට මෙන්න මේ සමීකරණය ලියාගන්න. Q = mc ඩෙල්ටා T කියන එක. මේකේ Q කියන්නේ තාප ප්‍රමාණය, නිදහස් වෙන හෝ අවශෝෂණය වෙන තාප ප්‍රමාණය, සාම්පලයේ ස්කන්ධය, T උෂ්ණත්ව වෙනස. T අවසාන උෂ්ණත්වය අඩු කිරීම. මෙතන මේ අඩු කිරීමක් එන්න ඕනේ. ආරම්භක උෂ්ණත්වය. ඊළඟට අපි බලමු තාපදායක හා තාප අවශෝෂණ ක්‍රියාවලිය. දැන් මං ඒකත් ලියා ගන්න. තාපදායක හා තාප අවශෝෂණ ක්‍රියාව. ඊට සනුමාතෘකාව ලියා ගන්න තාපදායක ප්‍රතික්‍රියා. ඒක ඇරෙතේ ලියා ගන්න ආරම්භක අවස්ථාවෙන් අවසාන අවස්ථාවට පරිවර්තනය වීමේදී ආරම්භක අවස්ථාවෙන් අවසන් අවස්ථාවට පරිවර්තනය වීමේදී තාපය විමෝචනය වන ක්‍රියාවලි තාපදායක ක්‍රියාවලි වේ. ඊළඟට තාප අවශෝෂක ක්‍රියා ප්‍රතික්‍රියා. ආරම්භක අවස්ථාවෙන් අවසන් අවස්ථාවට
පරිවර්තනය වීමේදී තාපය අවශෝෂණ වන ක්‍රියාවලි තාප අවශෝෂක ක්‍රියාවලි වේ. ඊළඟට දැන් අපි බලමු තාප අවශෝෂක ප්‍රතික්‍රියා හා තාපදායක ප්‍රතික්‍රියා අතර වෙනස. ඒතර දැන් පළවෙනි එක තමයි තාප අවශෝෂක කිව්වහම ඒක අවශෝෂණය කර ගැනීමක්, තාපදායක කිව්වහම ඒක තාපය මුදවා හැරීම, ඒ කියන්නේ විමෝචනය කිරීමක්. අනික එක තමයි දැන් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවලදී ගොඩක් වෙලාවට අවසන් අවස්ථාව මේ ඒකේ ආරම්භක අවස්ථාව වල ශක්තියෙන් වැඩි. මොකද එයා තාපය අවශෝෂණය කරන නිසා. ඒතර තව ශක්තිය එයා අවශෝෂණය කරන. ඒතර ශක්තියෙන් වැඩි. ඒ නිසා මේ දැන් හැමතිස්සෙම මේ අවශෝෂණය කරගන්න තාපය ලබා ගන්න වටපිටාවෙන්. ඒ කියන්නේ අදාළ බඳුනේ ඒ තමයි දැන් අපි දැන් ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලය දිය කරද්දී බඳුන සම්පූර්ණයෙන්ම සිසිල් වෙනවා. ඒ සිසිල් වෙන්නේ ඒ කියන්නේ අතට දැනෙනවා. මොකද ඒ බඳුනේ තියෙන තාපයත් අරයා උරා ගන්නවා. එතකොට තාපදායක ක්‍රියාවලියකදී අවසාන අවස්ථාවේ එයා තාපය නිදහස් කරන හින්දා අවසාන අවස්ථාවේදී ශක්තිය අඩුයි ආරම්භක අවස්ථාවේ ශක්තියට වඩා. එතකොට මේ තාපය පිට කරන්නේ වටපිටාවට. හරිද? එතකොට සාමාන්‍යයෙන් ගොඩාක් ඔය දහනය වෙන ඒවා. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් කාබන් දහනය එතකොට පෙට්‍රෝලියම් දහනය ඒ හැම එකක්ම තාපදායක ප්‍රතික්‍රියා. දැන් අනිත් එක තමයි සාමාන්‍ය තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී ආරම්භක අවස්ථාව අවසාන අවස්ථාව වෙත කියන්නේ ආරම්භයේ ඉඳලා අවසාන අවස්ථාවට ගෙනියන්න අපි ශක්තිය සපයන්න ඕනේ. ශක්තිය කොහෙන් හරි සපයන්න ඕනේ. හැබැයි තාපදායක වල එහෙම ශක්තිය සපයීමක් නැහැ. මොකද දැන් පද්ධතියේ තියෙන ශක්තිය ගොඩාක් වැඩි. ඒ කියන්නේ දැන් යාට ශක්තිය වැඩි හින්දානේ පිට කරලා දාන්නේ. අන්නේ ඒවා එක දැන් මේ ශක්තිය වැඩි හින්දා යා ශක්තිය මුදා හරිනවා. එතකොට අපි ශක්තිය අමතරව සපයන්න ඕනේ. හැබැයි දැන් තාප අවශෝෂකයකදී අර ආරම්භක අවස්ථාවේ ශක්තිය මදි. එයා ශක්තිය උරාගෙන තමයි අවසාන අවස්ථාවට යන්නේ. ඒ ශක්තිය උරා ගන්න අපි ශක්තිය ලබා දෙන්න ඕනේ. මේ රූපේ පේන ඇති පද්ධතියට තාපය උරා ගන්නවා මෙතනදී මෙතන තාපය පිට කරනවා. ඒතොර හැම තිස්සෙම දැන් මේවා එන්තාල්පි විපර්යාස ගත්තොත් තාප අවශෝෂකයකට එන්තාල්පි විපර්යාස කියන්නේ ප්‍රතිපලවල එන්තාල්පිය අඩු කිරීම ප්‍රතික්‍රියකවල එන්තාල්පි. අර මතක තියාගන්න මම කිව්ව සමීකරණය ඩෙල්ටා H සමානයි H ඵල ඍණ H ප්‍රතික්‍රියක. එතකොට ඒ අගය හැමතිස්සෙම බිඳුවට වඩා වැඩි. මොකද අපි ශක්තියක් අතින් දෙන හින්දා. හැබැයි මේව ගත්තහම මේ අපේ තාපදායක ප්‍රතික්‍රියා ගත්තාම එයාගේ පළවල ශක්තිය අඩු නිසා, ඒ කියන්නේ පළවල ඩෙල්ටා H නෙමෙයි පළවල H අඩු නිසා ඒ පළනේ අවසාන අවස්ථාවෙන් ආරම්භක අවස්ථාව කියන්නේ ප්‍රතික්‍රියකනේ. ඒතර පළවලගේ ඍණ වෙලා ඒ කියන්නේ අඩු අගයක් වෙලා ඒකෙන්ම අඩු කිරීම ප්‍රතික්‍රියක ධනාගයක පවතින්න පුළුවන්. මම කියන එක තේරෙනවද? දැන් මේකේ මේවා අගය අඩුයි. ඒ කියන්නේ මේකට වඩා සාපේක්ෂව අඩුයි. එතකොට ඒ අගයකින් අපි තුමු මෙතන 10යි කියලා.
මෙතනින් මේ දෙකේම අගයන් වල එකතුව 40යි කියලා. දැන් හැමතිස්සෙම ඩෙල්ටා H කියන්නේ H ඵල ඍණ H ප්‍රතික්‍රියක. ඒතර ඵලවල එන්තාල්පිය 10යි ප්‍රතික්‍රියකල එන්තාල්පිය 40යි. ඒතර 10 අඩු කිරීම 40 කියන්නේ ඍණ 30යි. එතකොට හැමතිස්සෙම ඩෙල්ටා H බිඳුවට වඩා කුඩා වෙනවා. මේ තියෙන්නේ ඒක පෙන්නලා. දැන් අපි මොනවාද තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් ගත්තොත් ප්‍රතික්‍රියකවල ශක්තිය අඩුයි කියලා මම කිව්වා. එයා ශක්තියකින්ද උරාගෙන ප්‍රතිඵල වලට යනවා. ප්‍රතිඵලවල ශක්තිය වැඩි. මෙයා උරා ගන්න නිසා ඩෙල්ටා H කියන එක ධනාගයක් ගන්න. ඒ කියන්නේ බිඳුවට වඩා වැඩි. මෙයාගේ ප්‍රතික්‍රියකවල ශක්තිය වැඩි. ප්‍රතිඵලවල ශක්තිය අඩුයි. ඒ නිසා ඩෙල්ටා H බිඳුවට වඩා අඩුයි. දැන් ඊළඟට අපි දැන් නිකන් එන්තාල්පි විපර්යාසය ගැන නෙමෙයි බලන්න යන්නේ සම්මත එන්තාල්පි විපර්යාසය. ඒ කියන්නේ සම්මත අවස්ථාවේදී එන්තාල්පි විපර්යාසය තමයි ගොඩක් වෙලාවට අපි මේ ගණනය කිරීම වලට යොදාගන්නේ. දැන් මේ මොකද සම්මත අවස්ථාව කියන්නේ? එකක් එකයි ATM වල පීඩනය අනික එක උෂ්ණත්වය සෙල්සියස් 25. එක කෙල්වින් 298. හරි? එතකොට සම්මත උෂ්ණත්වයේ හා පීඩනයේදී එන්තාල්පි විපර්යාසය. හරි? එතකොට උෂ්ණත්වය සෙල්සියස් 25යි. උෂ්ණත් පීඩනය 1යි ATM එක වැඩි කිරීම 10.5යි පැස්කල්. එතකොට අපි අර්ථ දැක්වීම ගත්තොත් ප්‍රතික්‍රියාවක සම්මත එන්තාල්පි විපර්යාසය යනු සම්මත තත්ත්වයටදී ප්‍රතික්‍රියාවේ දැක්වෙන ප්‍රමාණ මගින් සම්මත අවස්ථාවේ ඇති ඵල සෑදීමේදී සිදුවන එන්තාල්පි විපර්යාසය. සම්මත එන්තාල්පි විපර්යාසය යනු සම්මත තත්ත්වයටදී ප්‍රතික්‍රියාවේ දැක්වෙන ප්‍රමාණ මගින් සම්මත අවස්ථාවේ ඇති ඵල ඒ කියන්නේ සම්මත තත්ත්වයේ ඇති ප්‍රතික්‍රියක මගින් සම්මත තත්ත්වයේ ඇති ප්‍රතිඵල සෑදීමේදී සිදුවන. මෙතන ප්‍රමාණ කියලා කියන්නේ සම්මත තත්ත්වයේ ඇති ප්‍රතික්‍රියක. හරි? ප්‍රමාණ කියන්නේ සම්මත තත්ත්වයේ ඇති ප්‍රතික්‍රියක මගින් සම්මත තත්ත්වයේ ඇති ඵල. ඒ කියන්නේ සම්මත තත්ත්වය කියන්නේ 1යි ATM 25යි සෙල්සියස් හරි 298යි කෙල්වින් අවස්ථාවේ ඇති ප්‍රතික්‍රියක ප්‍රතිඵලත් එන්නේ අවස්ථාවේ තියෙන සෑදීමේදී සිදුවන එන්තාල්පි විපර්යාසය. ඊළඟට අපි යමු දැන් මෙතනදී අපි බලන්නේ දැන් ඒක යටතේම සම්මත උත්පාදන එන්තාල්පිය කියන එකක් අපි හඳුන්වලා දෙනවා. ඒක තමයි delta H standard F. දැන් මේ standard කියන එකෙන් කියන්නේ සම්මත අවස්ථාව. theta. මෙතන මේ theta කියලා තියෙන්නේ delta H standard F. F කියන්නේ formation උත්පාදනය. මෙතන delta මේවා හොඳට මතක තියාගන්න ඕනේ. delta H standard F. කොට ද්‍රව්‍යක සම්මත උත්පාදන එන්තාල්පිය delta H standard F යනු සම්මත අවස්ථාවේ ඇති එම ද්‍රව්‍යක මවුලයක් සම්මත
අවස්ථාවේ සමුද්දේශ ස්වරූපෙන් ඇති සංඝටික මූලද්‍රව්‍යයෙන් උත්පාදනය වීම. ඒ කියන්නේ සමුද්දේශ කියන්නේ සාමාන්‍යයෙන් අපිට පරිසරය හම්බ දැන් ඔක්සිජන් අපිට සාමාන්‍යයෙන් ලික්විඩ් ෆෝම් එක හම්බ වෙන්නේ නැහැ නේ. පරිසරයේ ලික්විඩ් ෆෝම් එක අපිට ඕනනම් ගන්න පුළුවන්. අපිට හම්බ වෙන්නේ ගෑස් ෆෝම් එක. අන්න ඒ වගේ. ඒ කියන්නේ අපිට පරිසරයේ හම්බ වෙන භෞතික තත්ත්වයටදී තියෙන ඉවෙන් හදාගන්න එක තමයි මේකෙන් කියන්නේ. එතකොට හැමතිස්සෙම වෙන්න ඕනේ අපි කාබන් ඩයොක්සයිඩ් හදනවා නම් කාබන් ඩයොක්සයිඩ් එකෙන් එක මවුලයක් හදන්න අවශ්‍ය වෙන කාබන් සහ ඔක්සිජන් කියන්නේ එක මවුලයක් කාබන් සහ ඔක්සිජන් වලින් සෑදීමේදී සිදුවන තාප විපර්යාසය. එතකොට දැන් අපි හැමතිස්සෙම භෞතික තත්ත්වය ලියන්න ඕනේ මෙන්න මේ පාඩම් වල. එහෙම නැත්නම් මුළු ගානම වැරදි. දැන් සාමාන්‍ය කාබන් අපිට හමුවන්නේ කාබන් සොලිඩ් එක එක්ක මිනිරන් එක්ක ග්‍රැෆයිට් එක්ක නැත්නම් සාමාන්‍ය දැලිස් කාබන් මේ මොනවාද මේ කාබන් ග්‍රැෆයිට් විදිහට තමයි ගොඩක්ම එහෙම නැත්නම් අර දැලි විදිහට. එතකොට අපි මේක ලියන්න ඕනේ දැන් අපේ දැන් මේකට බහුරූපී ආකාර දෙකක් තියෙනවානේ. එතකොට ග්‍රැෆයිට්ද ඩයමන්ඩ්ද කියලා අනිවාර්යයෙන්ම ලියවෙන්න ඕනේ. එහෙනම් බහුරූපී ආකාරයෙන් නැත්තම් නිකම්ම සොලිඩ් කියලා ලියන්න පුළුවන්. මොකද සොලිඩ් කිව්වහම ග්‍රැෆයිටුත් තියෙනවා. ඒ කියන්නේ දැන් කාබන් ගත්තොත් ග්‍රැෆයිටුත් සොලිඩ් ඩයමන්ඩුත් සොලිඩ්. ඒකින්ද අපි මොකද්ද කියලා හරියටම ලියන්න ඕනේ. ඒතර කාබන් සොලිඩ් ග්‍රැෆයිට් එක්ක කාබන් සොලිඩ් ඩයමන්ඩ් ඩෙල්ටා H ස්ටෑන්ඩඩ් F සමාන 1.9 කිලෝ ජූල් මෝලයට ඍණ 1. right? ඒ කියන්නේ එක මවුලයක් හදන්න අවශ්‍ය වන තාප ප්‍රමාණය. ඒතකොට මෙන්න මේකේ මෙන්න මේ ටික වැදගත්. මෙන්න මේ මෙන්න මේ ටික ඩෙල්ටා H ස්ටෑන්ඩඩ් F theta F කියන එක සමානයි 1.9 කිලෝ ජූල් මවුලයට. හොඳට බලා ගන්න. සමුද්දේශ ආකාරය ලෙස අපි සැලකන්නේ වඩා ස්ථායි. මම කිව්වා කියන්නේ අපිට ස්ථායි එකනේ ගොඩක් අපිට මේ පරිසරයේ හමු වෙන්නේ. ඒවත් අඩු එන්තල්පියක් ගිය යුක්තකය. ඒ බැවින් ඩෙල්ටා H F කාබන් සොලිඩ් ග්‍රැෆයිට් සමානයි 0යි. දැන් ඒ කියන්නේ සම්මත ඒ වගේ අර මූලද්‍රව්‍ය අවස්ථාවේ තියෙන ඒවාට අපි ඩෙල්ටා H එකේ 0යි කියලා තමයි ගන්නෙ. එන සමුද්දේශ ආකාරයේ පවතින මූලද්‍රව්‍යමය ප්‍රතික්‍රියක වල ඩෙල්ටා H අගය ඩෙල්ටා H අගය 0යි කියලා තමයි ගණනය කරන්නේ. එතකොට සෙල්සියස් 25 දී හා 1 ATM පීඩනයේදී පවත්නා වඩාත්ම ස්ථායී ස්වරූපය නොවන කල්හි උත්පාදන ප්‍රතික්‍රියාවේ ඵලවල භෞතික තත්ත්ව පැහැදිලිව දක්වන්න ඕනේ කියලා කියනවා. ඒ කියන්නේ ඒ කියන්නේ දැන් මේක නෙමෙයි නම් අපි සාමාන්‍යයෙන් අපිට වඩාත්ම ස්ථායී ස්වරූපේ මේක නෙමෙයි නම් මේක නම් අපි ඒක අනිවාර්යයෙන්ම පැහැදිලිව කියන්න ඕනේ. හරි. එතකොට දැන් අපි බලමු ජලය. දැන් මේ තියෙන්නේ හරි දැන් අපේ අර්ථ දැක්වීම මොකද්ද? ඩෙල්ටා H යන සම්මත අවස්ථාවේ ඇති මූලද්‍රව්‍යයක මවුලය. බලන්න මෙතන මූලද්‍රව්‍යයේ මවුලයක් නේ හැදිලා දෙන්නේ H2O liquid මවුලයක් හැදිලා තියෙන්නේ එයා හැදිලා තියෙන්නේ ඔක්සිජන්නේ සාමාන්‍ය අවස්ථාවේ තියෙන පරමාණු නෙමෙයි මොකද පරමාණු විදියට අර සමුද්දේශ ආකාරයෙන් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වාතයේ තියෙන O2 විදියට. ඒතර H2 විදියට. ඒතර ගෑස් හැබැයි මෙතන දැන් ඕගලන්ට මේ අර ඉස්සර විදියට තුලිත කරන්න බෑ. දැන් මෙතන දෙකක් තියෙනවා මෙතන දෙකක් තියෙනවා. මෙතන දෙකයි ඔක්සිජන් තව දෙකක් ඕන කියලා මෙතනට දෙක දැම්මොත් අපේ අර්ථ දැක්වීම වෙනස් වෙනවා. මොකද අපි හැමතිස්සෙම කතා කරන්නේ මේව එක මවුලයකට සම්මත උත්පාදනය
ප්‍රතිඵල මවුල එකකට හොයන්නේ. එහෙනම් මෙතන එක කරගන්න මෙතනට අපි භාගය දැම්මොත් මේ දෙකට මෙන්න මේ දෙක කැපිලා ගිහිල්ලා මේ පැත්ත එක ඔය එකයි ආසන වශයෙන් තියෙන්නේ. හරි? ඒක මේ විදිහට මේ සමීකරණය ලියලා ඊට ඉදිරියෙන් අපිට ඊට අදාළ මේ ප්‍රතික්‍රියාවට අදාළ එන්තාල්පි විපර්යාසය ලියන්න ඕනේ. ඒ කියන්නේ ඩෙල්ටා H ස්ටෑන්ඩඩ් ෆෝමේෂන් උත්පාදනය සමානයි ඍණ 285.8යි කිලෝ ජූල් මවුලට ඍණ 1. හරි? ඊළඟට මේ තියෙන්නේ H2O liquid මේ තියෙන්නේ H2O gas. සමීකරණ තුලනේ ඒකමයි. හැබැයි එකම වෙනස තියෙන්නේ මෙතන භෞතික තත්ත්ව වෙනස් වෙනවා. ඒතර ඒකෙදී සිදුවන ඩෙල්ටා H ස්ටෑන්ඩඩ් ෆෝමේෂන් එක කියන්නේ ඩෙල්ටා H ස්ටෑන්ඩඩ් උත්පාදනය සමාන ඍණ 241.8යි kJ මවුලයට. මම හිතනවා තේරුණා කියලා. ඊළඟට අපි කතා කරමු සම්මත දහනෙන් අපි. මෙතන ඩෙල්ටා H ස්ටෑන්ඩඩ් එකෙන් ඊට C කම්බෂන් කියන්නේ කම්බෂන් කියන්නේ දහනෙන් ඉන්න. සම්මත අවස්ථාවේදී මූලද්‍රව්‍යක හෝ සංයෝගයක හෝ මවුලයක්. දැන් මෙතන වෙන්නේ ප්‍රතික්‍රියක. ඒ කියන්නේ අපේ සංයෝගය ඇවිල්ලා මේකනේ දහනය වෙන්නේ. මේකේ මවුලය. හරිද? එතන මේ පැත්තට හැමතිස්සෙම මේක ඉස්සරහින් 3 2 වගේ අගයන් එන්න බෑ. හරිද? දැන් මෙතන ගත්තොත් කාබන් තමයි දහනය වෙන්නේ. කාබන් ඉස්සරහින් 2 3 වගේ ඒවා එන්න බෑ. මොකද මවුලයකට අපි කතා කරන්නේ. සම්මත අවස්ථාවේදී මූලද්‍රව්‍යක හෝ සංයෝගයක මවුලයක්. සම්මත අවස්ථාවේදී අතිරික්ත ඔක්සිජන්, ඒ කියන්නේ වැඩිපුර ඔක්සිජන්. එහෙම නැත්නම් වාතයේ දහනය කියන්නේත් මේකමයි. දහනය වී සම්මත අවස්ථාවේ මේ ප්‍රතිඵල සම්මත අවස්ථාවේ පවතිනවා. ඒතර මේවත් මේ භෞතික තත්ත්ව ලියන්න ඕනේ. ඉතින් මේ අවස්ථාවේදී සිදුවන එන්තාල්පි විපර්යාස. දැන් ඔයගොල්ලන්ට පේනවාද මෙතන 5ක් 5 2 10යි ඔක්සිජන්, 3 2 6යි, 6 4යි 10 එක හරි, 4 2 8යි හයිඩ්‍රජන්. මේ පැත්තේ බලමු හයිඩ්‍රජන් 8යි. හරි. දැන් බැරි වෙලා හරි අපිට බෑ මේකට අපි දැන් මෙතන ඉඳලා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි හිතමු දැන් මෙතනට 3ක් මොකක් හරි 2ක් වගේ දාන්න වෙනවා කියලා. එහෙම කරවන්න ගියොත් වැරදි. මොකද මෙතන අපි හැමතිස්සෙම අර්ථ දැක්වීමේදීත් කතා කරන්නේ එක මවුලයක කියලා. එහෙනම් ඒ අවස්ථාවකදී කරන්න ඕනේ අර ඉස්සෙල්ලා එකේ වගේ භාග සංඛ්‍යාවක් විදිහට තියන්න ඕනේ. ඒතර ඒක ලියන්නේ delta H standard C combustion වරහන් ඇතුළේ ලියන්න ඕනේ මෙන්න මේ සංයෝගය. මේකේ combustion එක, මේකේ දහනය කියන එක ලියවෙන්න ඕනේ. මේක හොඳට මතක තියාගන්න. හරිද? මේ විදිහට තමයි ලියන්න ඕනේ. ඒතර සමානයි මෙහෙම. දැන් අපි සමීකරණය ඉස්සලාම ලිව්වා, ඊට ඉදිරියෙන් මේක ලිව්වා. මේ ඊට ඉදිරියෙන් තමයි මේක ලියවෙන්න ඕනේ. යටින් නෙමෙයි. ඊළඟට අපි බලමු මෙතන මේක චුට්ටක් විතර මේ ලියවිලා නෑ. එතන ඉන්න ඕනේ සම්මත බන්ධන විඝටන එන්තැල්පිය. සම්මත බන්ධන විඝටන එන්තැල්පිය. සම්මත බන්ධන විඝටන එන්තැල්පිය කියන්නේ මොකක් හරි බන්ධනයක් විඝටනය කරනවා. විඝටනය කරනවා කියන්නේ කඩනවා. කඩලා සම්මත අවස්ථාවේ තියෙන වායුමය විශේෂයක් සම්මත අවස්ථාවේ ඇති වායුමය මූලද්‍රව්‍ය හෝ සංරචක බවට විඝටනය වීමේදී සිදුවන එන්තැල්පි විපර්යාසය. මේවා මතක තියාගන්න, මේවා කටපාඩම් වෙන්න ඕනේ. සම්මත බන්ධන විඝටනය කියන්නේ මොකද්ද? මොකද අහනවා නිර්වචනය. එතකොට ඒවා දැනගෙන ඉන්න ඕනේ. බන්ධන මවුලයක්. ඒ කියන්නේ මේ මොකක් හරි මේ
H බන්ධනයනේ හයිඩ්‍රජන් ඉරක් හයිඩ්‍රජන් කියන බන්ධනයනේ විඝටනය කරමින් සම්මත අවස්ථාවේදී වායුමය වශයෙන් වායුමය විශේෂයක්. ඒ කියන්නේ විශේෂයක් කියන්නේ මෙන්න මේ CH3 gas ඒ වගේ. විශේෂයක් කියන්නේ ඒක. වායුමය එක මූලද්‍රව්‍යයක්. මේ තියෙන මූලද්‍රව්‍ය ඕ වායුමය සංරචක බවට විඝටනය වීමේදී සිදුවන එන්තාල්පි මාර්ගයක්. මොකද මේව හැම එකම ගෑස් ස්ටේට් එකේ කියන්නේ ගැසියස් ස්ටේට් එකේ තියෙන්නේ අපි මේ බන්ධන විඝටනයේදී හැමතිස්සෙම ශක්තිය සපයන්න ඕනේ. ශක්තිය සපයද්දී මොකද වෙන්නේ? බන්ධන කැඩිලා යනවා. ඒතර අධික අපි ශක්තිය සපයනවා කියන්නේ ලොකු තාපයක් අපි බලෙන් දෙනවා. කියන්නේ අපි මොකක් හරි දෙයක් කඩන්න අපි ශක්තියක් දෙන්න එපානේ. ඒතර අපි ඉහළ තාපයක් දෙද්දී මේවා ඇත්තරම තියෙන එතකොට කාමර උෂ්ණත්වය නෙමෙයි. කියන්නේ ඒවා ඉහළ උෂ්ණත්වයක තියෙන. ඒකින්ද ගෑස් අවස්ථාව ගැසියස් ෆෝම් එකේ තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ මේ ලකුණ ගැන බලන්න. දැන් මේ වගේ දැන් මේක කියන්නේ delta S dissociation. ඒකයි මේ D කියලා තියෙන්නේ. delta standard dissociation. එතන මේ ලකුණ කලින් මේ හැම එකේම බලන්න ඍණ ගොඩාක් වෙලාවට ඍණ. ඍණ කියන්නේ අර දහනයේදී වුණත් මේ දහනය වෙලා තාපේ මේ පරිසරයට ලබා දෙනවා. පරිසරයට ලබා දෙනවා කියන්නේ තමුන්ගෙන් පරිසරයට ලැබෙනවා කියන එක අර්ථ දක්වන තමයි ඍණ. කියන්නේ තමුන් පිට කරනවා කියන එක දක්වන තමයි මේ ඍණ ලකුණ යොදන්නේ. මෙතනත් එහෙමයි. මේ මොකක් හරි දෙයක් එකට ඇවිල්ලා හැදෙද්දි ලොකු ශක්තියක් පිට වෙනවා. කියන්නේ දැන් ඉතින් පරමාණු දෙකක් ඇවිල්ලා එකට ගැටෙද්දි ගැටෙන්න එපානේ මේ බන්ධන හැදෙන්න. ඒතර ඒ ගැටෙද්දි ලොකු ශක්තියක් පිට වෙනවා. ඒතකොට ඒ ශක්තිය පිටවීම තමයි මෙතනින් මේ ඍණ ලකුණෙන් සලකුණු කරලා තියෙන්නේ. හැබැයි මෙතනදී බලන්න මේක ධන අගයක් තියෙන්නේ. ඒ ධන අගයක් තියෙන්නේ අපි විසින් කියන්නේ දැන් අපි යාට ශක්තිය දෙන්න ඕනේ මේක කඩන්න. අපි ලබා දෙනවා ශක්තිය. ඒකින් තමයි ධන වෙලා තියෙන්නේ. ඒතර මේක ඇවිල්ලා delta H standard D. හරිද? delta H standard D. සම්මත බන්ධන විඝටන එන්තල්පිය. ඒතර මේකේ අපි ගත්තොත් මේ ටිකක් අපි බැලුවොත් CH4 කියන අණුව CH4 කියන අණුවේ එක දැන් CH4 කියන එකේ පොඩක් පෙන්නන්න දැන් මම හිතනවා පේනවා ඇති කියලා. එතකොට මෙන්න මේක. මේකේ මෙන්න මේ බන්ධනයක් මේ එක බන්ධනයක් කැඩෙනවා. ඒ කැඩුනාට පස්සේ ඉතුරු වෙන්නේ CH3 කියන වායුමය විශේෂ මොකද අපි ඉහළ උෂ්ණත්වයක අපි ඉහළ තාපයක් දෙනවා කියන්නේ රත් කරනවා කියන එක. එතකොට ගෑස් කියන්නේ CH3 ගෑස් කියන එක තමයි ගෑස් අවස්ථාවේදී තමයි තියෙන්නේ. එතකොට ඊළඟට ඒ කියන්නේ මෙන්න CH4 gas CH3 gas ධන H gas delta H standard D සමානයි 460 මේව ලියන හැටි හොඳට බලා ගන්න. මේ අනිවාර්යයෙන්ම ඕන වෙනවා ඉස්සරහට දැන් යද්දී. ඊපස්සේ දැන් මේ CH3 එකෙන් දැන් එක H එකක් කැඩලා ගියානේ. ඒතර ඉතුරු CH3 එකෙන් තව H එකක් කැඩලා ගියාම CH2 gas තව H gas එකක් ඉතුරුයි. ඊට පස්සේ මේ CH2 එකෙන්
තව H එකක් ගැලවුනම CH H gas ඊට පස්සේ මේ CH එකනු තව H එකක් ගැලවුණා ගියාම C gas H gas. එතකොට කොහොම තමයි වෙන්නේ. එතකොට දැන් අපි මෙතන ගත්තාම දැන් මේක එක එක බන්ධනය කැඩලා යන එක එක අගයක්නේ තියෙන්නේ. අපිට මේක සාමාන්‍ය ගණනය කිරීමකදී මේ හැම අගයක්ම අපි දන්නේ නැහැනේ කොයි බන්ධනෙද කැඩලා ගියේ කියලා. ඒකද අපි කරන්නේ මේකේ මධ්‍යන අගයක් ගන්නවා. ඒතර CH4 මධ්‍යන සම්මත බන්ධන විඝටන එන්තල්පි කියලා මේ ටික ඔක්කොම එකතු කරන. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් මේ ටික CH4 ඉඳන් මේ ටික එකතු කරලා හතරෙන් බෙදෙනවා. ඒතර අපිට එනවා මේ එක CH බන්ධනයක් සඳහා මධ්‍යන අගයක්. හරි. එහෙනම් මෙතනට එනකන් ලියා ගමු අපි. එතකොට ලියා ගන්න තාපදායක හා තාප අවශෝෂණ ක්‍රියාවලි අතර වෙනස්කම් කියලා වගුවක් විදිහට ගහගන්න. පළවෙනි කොලම් එක තාප අවශෝෂක ප්‍රතික්‍රියා, දෙවෙනි කොලම් එක තාපදායක ප්‍රතික්‍රියා. පළවෙනි එක තමයි ආරම්භක අවස්ථාවෙන් අවසාන අවස්ථාවට පරිවර්තනය වීමේදී තාපය අවශෝෂණය වන ක්‍රියාවලි තාප අවශෝෂක ක්‍රියාවලි වේ. තාපදායක ප්‍රතික්‍රියාව පැත්තේ ලියා ගන්න. ආරම්භක අවස්ථාවෙන් අවසාන අවස්ථාවට පරිවර්තනය වීමේදී තාපය විමෝචනය වන ක්‍රියාවලි තාපදායක ක්‍රියාවලි වේ. අපි ඉස්සෙල්ලා ලිව්ව එක. මම මම ඒක ආයෙ කියවන්නේ. ඊළඟට දෙවැනි එක තමයි පද්ධතියේ අවසාන අවස්ථාවේ ශක්තිය ආරම්භක අවස්ථාවේ ශක්තියට වඩා වැඩිය. පද්ධතියට අවශ්‍ය අමතර ඒකටම ලියා ගන්න පද්ධතියට අවශ්‍ය අමතර ශක්තිය පරිසරයෙන් අවශෝෂණය කරගනු ලැබේ. අමතර ශක්තිය පද්ධතිය විසින් වටපිටාවෙන පරිසරයෙන් අවශෝෂණය කරගනු ලැබේ. ඊළඟ එක පද්ධතියේ අවසාන අවස්ථාවේදී ශක්තිය ආරම්භක අවස්ථාවේ ශක්තියට වඩා අඩුය. අමතර ශක්තිය තාපය ලෙස පරිසරයට නිදහස් වේ. තාප අවශෝ මම ඒක පස්සේ කියන. ඊළඟට තාප අවශෝෂක පැත්ත ලියා ගන්න. ආරම්භක අවස්ථාවේ සිට අවසාන අවස්ථාව සඳහා අවස්ථාව වෙත ගෙනීම සඳහා ආරම්භක අවස්ථාවේ සිට අවසාන අවස්ථාව වෙත ගෙනීම සඳහා තාපය සැපවිය යුතුය. ආරම්භක අවස්ථාවේ සිට අවසාන අවස්ථාව දක්වා ගෙනීම සඳහා තාපය සැපිය යුතුය.
ඊළඟට තාපදායක පැත්ත ලියා ගන්න ඕනේ. මේ අවසාන අවස්ථාව වෙත ආරම්භක අවස්ථාවේ සිට අවසාන අවස්ථාව වෙත ගෙනීම සඳහා තාපය පිට කළ යුතුය. තාප අවශෝෂක පැත්ත ඊට පස්සේ ලියා ගන්න ඩෙල්ටා H ඉස්සෙල්ලා එක ආයෙ කියනවා නම් ආරම්භක අවස්ථාවේ සිට අවසාන අවස්ථාව වෙත ගෙනීම සඳහා තාපය පිට කළ යුතුය. ඊළඟට තාප අවශෝෂක පැත්ත ලියා ගන්න ඩෙල්ටා H ධන වේ. නැත්නම් ඩෙල්ටා H විශාලයි බිඳුව වේ. ඊළඟට තාපදායක පැත්තේ ඩෙල්ටා H කුඩායි බිඳුව වේ. ඒකම ලියා ගන්න ඩෙල්ටා H ඍණ වේ. ඩෙල්ටා H ඍණ වේ. ඊළඟට මෙන්න මේ පොඩි සටහන ඇඳ ගන්න. මෙන්න මේ සටහන ඇඳ ගන්න. මේ දෙක ඇඳ ගන්න. ඒ කියන්නේ මේක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකට මේක තාපදායක ප්‍රතික්‍රියාවකට අදාළ එක. තාප අවශෝෂක කියලා ලියලා මේක ඇඳ ගන්න තාපදායක කියලා මේක ලියා ගන්න. ඊළඟට තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකට උදාහරණයක් ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලය දිය කිරීම. ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලය දිය කිරීම ඊළඟට තාපදායකයකට උදාහරණයක් තමයි සියලුම දහන ප්‍රතික්‍රියා. දැන් සම්මත තත්ත්ව යටතේ එන්තල්පි විපර්යාසය ගැන තමයි ඊළඟට ලියන්න යන්නේ. ලියන සම්මත එන්තල්පි විපර්යාසය. දැන් එන්තල්පි විපර්යාසය කිව්වේ අපේ නියත පීඩනයේදී තාප රසායනික ක්‍රියාවක සිදුවන තාප විපර්යාසය. එතකොට දැන් අපි මේ පීඩනය මොකක්ද කියලා කියන්න ඕනේ. එතකොට සම්මත තත්වය කියන්නේ එක වැඩි කිරීම 10 පහයි පැස්කල්. ඒ පීඩනයේ යටතේදී සිදුවන එන්තල්පි විපර්යාසය. ලියන්න සම්මත තත්ව හෙවත් එක වැඩි කිරීම 10 පහයි පැස්කල් හා සෙල්සියස් 25 දී වරහන් ඇතුළේ සෙල්සියස් කෙල්වින් 298 දී අදාළ ප්‍රතික්‍රියාවේ යම් ප්‍රතික්‍රියාවක එන්තල්පි විපර්යාසය සම්මත ප්‍රතික්‍රියා එන්තල්පිය ලෙස හැඳින්විය හැකිය. සම්මත ප්‍රතික්‍රියා එන්තල්පිය ලෙස හැඳින්විය හැකිය.
ඊට පස්සේ පොඩක් යටින් ලියා ගන්න හරිම නිර්වචනේ ලියා ගන්න. ඊට පොඩක් නිර්වචනයට කලින් පොඩ ලියා ගන්න. ඩෙල්ටා H මගින් උෂ්ණත්වය අදාළ කර නොගන්නා නමුත් උෂ්ණත්වය දැක්විය යුතු වන්නේ ඩෙල්ටා H මගින් උෂ්ණත්වය අදාළ කර නොගන්නා නමුත් උෂ්ණත්වය දැක්විය යුතු වන්නේ එය එන්තාල්පිය එය උෂ්ණත්වය අනුව වෙනස් වන හේිනි. එය උෂ්ණත්වය අනුව වෙනස් වන හේිනි. ඒ කියන්නේ අපි සාමාන්‍ය එන්තාල්පිය කියලා අර්ථ දැක්වෙද්දී නියත පීඩනය විතරයිනේ කිව්වේ. උෂ්ණත්වය ගැන සඳහන් කරේ නෑ. හැබැයි උෂ්ණත්වය බලපානවා මොකද අපි වෙන උෂ්ණත්වයකට යද්දී ඩෙල්ටා H වෙනස් වෙනවා. හරි. එතකොට සම්මත තත්ත්වයේදී උෂ්ණත්වය වෙලා සෙල්සියස් 25. ඊට පස්සේ දැන් හරිම නිර්වචන ලියා ගන්න. සම්මත එන්තාල්පි විපර්යාසය anu සම්මත මෙන්න මේක. මම මේකයි මේකෙන්ම බලලා දෙන්නේ මේවා හරියට නිර්වචන ඕනේ. සම්මත එන්තාල්පි විපර්යාසය යනු සම්මත තත්ත්වය යටතේදී ප්‍රතික්‍රියාවේ දැක්වෙන ප්‍රමාණ මගින් සම්මත අවස්ථාවේ ඇති ඵල සෑදීමේදී සිදුවන එන්තාල්පි විපර්යාසය. ඊළඟට ලියා ගන්න එන්තාල්පි විපර්යාසය හා සම්මත එන්තාල්පි විපර්යාස. ඒක යටතේ පළවෙනි එක සම්මත එන්තාල්පි විපර්යාසය. ඒක යටතේ පළවෙනි එක සම්මත උත්පාදන එන්තාල්පිය. සම්මත උත්පාදන එන්තාල්පිය. delta H standard F delta H මේක හරියට බලලා ලියා ගන්න. delta H standard ඒ කියන්නේ theta F මේ F එක යටින් එන්න ඕනේ. මේ මෙතන පොඩියට යටින් එන්න ඕනේ. මේ මෙතන ලොකුවට ලියන්න. හරි. H එකට යටින් පොඩියට ලියන්න. ද්‍රව්‍යක සම්මත උත්පාදන එන්තාල්පිය යනු සම්මත අවස්ථාවේ තියෙන මූල ද්‍රව්‍යක මවුලයක් සම්මත අවස්ථාවේ සමුද්දේශ ස්වරූපේ නැති එහි සංගතිත මූලද්‍රව්‍ය වලින් උත්පාදනය වීමේදී සිදුවන එන්තාල්පි විපර්යාසය. මෙතනට නිකන් ලියා ගන්න. එතන ඉඳලා මෙන්න මෙතනට එනවා. ඕවා කටපාඩමින් තියෙන්න ඕනේ. පස්සේ උදාහරණයක් ලියා ගන්න. මෙන්න මේක ලියන්න. මෙන්න මේ වාක්‍ය දෙකක් ලියගන්න. සමුද්දේශ ආකාරය ලෙස අපි සලකන්නේ වඩා ස්ථායී ආකාරයේවත් අඩු එන්තාල්පියයන් යුත ආකාරයේ බැවින් delta standard FC graphite සමාන බිඳුව ලෙස සලකනු ලැබේ. ඉතින් මෙන්න මේ දෙකත් ලියා ගන්න. මේවා ඔයා පෝස් කරලා ලියා ගන්න. ඊළඟට මම යනවා
සම්මත දහන එන්තල්පි විපර්යාසය. සම්මත අවස්ථාවේදී මූලද්‍රව්‍යක හෝ සංයෝගයක හෝ මවුලයක් සම්මත අවස්ථාවේදී අතිරික්ත ඔක්සිජන් ප්‍රමාණයක් සම්පූර්ණ වාත දහනය වී ලැබෙන දෙන එන්තල්පි විපර්යාසය. මෙන්න මේ ටික. මෙතන හැමතිස්සෙම මතක තියාගන්න එක මවුලයයි. අපේ දහනය වන එකෙන් එක මවුලයයි. ඊට ඉස්සරහින් දෙකක් තුනක් එහෙම එන්න බෑ. මේවත් හරියටම ලියන්න ඕනේ. ඩෙල්ටා x ස්ටෑන්ඩඩ් T වරහන් ඇතුලේ මුඛේ දහනයද කියලා ලියවෙන්න ඕනේ. ඒතර මේක ගෑස්ද සොලිඩ්ද කියලා මෙතන ලියවෙන්න ඕනේ. මේ දෙකත් ලියාගන්න. මේවා පෝස් කර කර ලියාගන්න. ඊළඟට සම්මත බන්ධන විඝටන එන්තල්පි විපර්යාසය. ඒකත් ලියාගන්න. මේ තියෙන ඒකේ නිර්වචනය බන්ධන මවුලයක් විඝටනය කරමින් සම්මත අවස්ථාවේදී වායුමය විශේෂයක් සම්මත අවස්ථාවේදී වායුමය මූලද්‍රව්‍ය හෝ සංරචක බවට පත්වීමේදී සිදුවන එන්තල්පි විපර්යාසයි. එතකොට මේ වගේ බන්ධන ගොඩාක් තියෙනවා නම් එකම අණුවක් ඇතුලේ අපිට පුළුවන් ඒකේ මධ්‍යනාගය ගන්න මෙන්න මෙතනට එනකම්ම ලියා ගන්න. මෙතනට එනකම් ලියා ගන්න. හරි.